පුතේ දැන් ඔය කිව්ව කොටසට අදාළව උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරලා බලමු. මම නිරන්තරයෙන් කියන දේ තමයි මේකට හරි ආස විෂය කොටසක් මේ. පැහැදිලිද? මේ ටික ආසයි. මේක නිකන් ඇඟට දැනෙන පාඩමක් අවකලනය කියන්නේ. ලකුණු 150ක පාඩමක් 100%ක් තේරුම් ගත්තොත් මාර දෙයක් මේක. දැන් ඔයාට ත්‍රිකෝණමිතිය පුළුවන් වුණා කියලා මම හිතන්නේ සියලුම දරුවන්ට ත්‍රිකෝණමිතිය ඔක්කොම පුළුවන් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි හරියට ඉගෙන ගත්තොත් මේ අවකලනය කියන පාඩම ඔක්කොම පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒතකොට ඔක්කොම පුළුවන් වුණාම තව විභාගයට අවුරුද්දකට වැඩිය තියෙනවනේ. ඒතකොට මාර මොරාල් එකකින් මේ ඉන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ගැම්මක් තියෙනවා. ඇයි? ලකුණු 150ක පාඩම් දැන් පුළුවන් මට. මේක ඇඟේ තියෙනවා මගේ. ඕන පාස් පේපර් එක ඕන ප්‍රස්තාරයක් මට දැන් අදින්න පුළුවන්. තව ප්‍රස්තාර වලට ගියවත් නැහැ. නමුත් මම මේ මුලදි කියන්නේ ඒවා. අන්නේ විදිහට හිත හදාගන්න මුල ඉඳන් මේවා තේරුම් ගමු. හරි අපි දැන් උදාහරණ ටිකක් ආයෙම සාකච්ඡා කරනවා මගේ පුතේ. උදේට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ටියුට් එකේ ගණන් ඔක්කොම හදන්න. ටියුට් එකේ මං හිතන්නේ ඔය ඔක්කොම ගණන් ටික එකතු කරගත්තොත් ගණන් 500ක් විතර දැනට දීලා තියෙන ඔය ටියුට් ටිකේ වලට තියෙනවා හදන්නේ. ඔය ටික හැදුවා කියන ලොකු දෙයක්. හරි. උදාහරණයක් ගන්නවා y සමානයි 10යි x වල 3 වෙනි බලය. දැන් මෙන්න මෙහෙම තමයි ගණන් හදන්නේ. දැන් අර අච්චර වැල්වට අරන් ලියන්නේ නැහැ අපි ලියන විදිහ මේක. දැන් මේක x තියෙන නිසා මේක අවකලනය කරන්නේ x. ඔන්න එහෙනම් මම x විෂයෙන් අවකලනය කරනවා. මොන විෂයෙන් අවකලනය කරන්නේ? x විෂයෙන් අවකලනය කරනවා. පැහැදිලිද කාරණේ? එතකොට මගේ පුතේ y කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විෂයෙන්ද? x විෂයෙන්. ලැබෙන උත්තරය සමානයි. නියතයක් ශ්‍රිතයෙන් ගුණ වෙලා තියෙන. නියතය එළියට ගත්තා. ඔන්න එළියට අරන් ඉවරයි නියතය. දැන් අවකලනය කරන්න ඕනේ කවුද? x වල 3 වෙනි බලය. අන්න අර ප්‍රමේය භාවිතා කරනවා. අර සූත්‍රය භාවිතා කරනවා. n x n ඍණ 1යි. නියතය ඉවතට ගත්තා ඊටු ටික අවකලනය කරා. දැන් මේක සුළු කරලා ලියන්න ඕනේ. මොකද්ද සුළු කරාම? 30 වතාවක් x වල වර්ගය. දැන් අර මේ තියරිය පැහැදිලි කරන්න කිව්ව වැල්වට අරන් ඔක්කොම දැන් මෙතන ලියන්න යන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පමණයි. හැබැයි දැන් මේ ලියපු එක තේරෙන්න ඕනේ. තව උදාහරණයක් ගමු. y සමානයි 1/10 කියන නියතය වතාවක් x වල 10 වෙනි බලය. එතකොට 1/10 කියන්නේ නියතයක් දැන් මේක සුපුරුදු විදිහට x විෂයෙන් අවකලනය කරනවා. කවුරු විෂයෙන් අවකලනය කරන්නේ? x විෂයෙන්. එතකොට මට ලැබෙනවා y කියන ශ්‍රිතේ අවකලනය කරපන් x විෂයෙන් ලැබෙන උත්තරය සමානයි. මෙතන මගේ පුතේ නියතය මොකද්ද? 1/10නේ. ඔන්න මම දැන් මේ 1/10 කියන නියතය එළියට ගන්නවා. 1/10 කියන නියතය එළියට ගත්තා. දැන් අවකලනය කරන්න ඕනේ කවුද? x වල 10. x වල 10 අවකලනය කරාම x n ඍණ 1යි. n ඍණ 1 කියන එක කෙලින්ම සුළු කරලා 9 කියලා දාන්න පුළුවන්. දැන් මේ දෙන්න ගුණ වෙලා අවසාන පිළිතුර x වල 9 විදිහට අපිට ලැබෙනවා. කොහොමද ඒක ඉතුරු වෙන්නේ? මේ 1/10ට මෙන්න මේ තිබ්බ 10 ඉලක්කම ඉලක්කම් ඒවා සුළු වෙලා යනවා. පැහැදිලිද නැද්ද? තේරුණාද? 100% නිරවුල්ද? හරි. තව උදාහරණයක් ගමු. y සමානයි 3/7 වතාවක් x වල මෙන්න මේ වගේ බලයක්. 7/5 කියන බලය. ඕකේ. බලමු සුරු කරලා. මේක x විෂයෙන් අවකලනය කරමු. ඕන මම මේක සුපුරුදු විදිහටම පුතේ x විෂයෙන් අවකලනය කරනවා. x විෂයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. නියතය මොකද්ද? 3/7යි. 3/7 කියන නියතය ඉවතට ගත්තා. 3/7 කියන නියතය ඉවතට ගත්තා. දැන් මේකට ආංගර සූත්‍රයේ ප්‍රමේය දානවා. n කියන්නේ මොකද්ද? 7/5යි. බලය මොකද්ද? 7/5නේ. ඒක තමයි n. x n ඍණ 1යි. තේරුණාද? දැන් මේක සුළු කරන්න මේ 7 ඉලක්කමට 7 ඉලක්කම කැපෙනවා. 3/5 වතාවක් x වල 7/5න් එකක් අඩු වෙනවා. පොදු හරය 5 ගන්න. එතකොට මෙතන 5/5යි. ඒ කියන්නේ 2/5 බලය 2/5යි. මේක තවදුරටත් සුළු කරන්න අපිට බෑ.
එහෙනම් මගේ පුතේ මෙන්න මේ විදිහට ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවලදී අපිට සුළු කිරීම භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේ වගේම ගානක් අපි තවත් හදමුකෝ. මේ වගේ ගානක් අපි තවත් හදමු. y සමානයි 3 බෙදීම x වල වර්ගය වතාවක් x වල 5 වෙනි බලය. 3 බෙදීම x වල වර්ගය වතාවක් x වල 5 වෙනි බලය. දැන් මෙහෙම තියනවා කියලා හිතන්නකෝ. එතකොට අර කලින් ඉගෙන ගත්ත දේ වගේ මේකද නියතය? වැරදි. මේක නියතය කියලා හිතුවොත් වැරදි. ඒක නෙමෙයි නියතය. මේ x වර්ගය යනු නියතයක් නොවේ. තුනේ ඉලක්කම විතරයි. එතකොට මේක මේ පල්හැල්ල වගේ තිබ්බට ඇත්තටම මෙතන අවකලනීය කරන්න තියෙන්නේ y සමානයි 3 වතාවක් x වල 3 වෙනි බලය. ඇයි? x වල 5 වෙනි බලයේ බෙදීම x වල වර්ගය කියලා තිබ්බොත් බෙදීමක් තියෙනවා නම් ඒ දර්ශක අඩු වෙනවා. එතකොට මේ දෙන්න සුළු වුණාම ඉතුරු වෙන්නේ ඇත්තටම x වල 3 වෙනි බලයක් විතර. දැන් අපිට කතුවරයා මේ විදිහට අපිට අන්දන්න මේක තිබ්බට ඇත්තටම මේ තුල තියෙන හරය තමයි 3 වතාවක් x වල 3 වෙනි බලය අවකලනය කරපන් කියන එක. පැහැදිලිද කතාව? දැන් මට පුළුවන් මගේ පුතේ මෙන්න මේක x විශයෙන් අවකලනය කරන්න. මෙන්න මේක x විශයෙන් අවකලනය කරාම සුපුරුදු විදිහට dy බෙදීම dx සමානයි 3 වතාවක්. ඔන්න නියතේ ඉවතට ගත්තා. මෙන්න මේ නියතේ තමයි මේ ඉවතට අරන් තියෙන්නේ. දැන් ඊටු ටික අවකලනය කරනවා. ඊටු ටික කියන්නේ මොකද්ද? x වල 3 වෙනි බලය. x වල 3 වෙනි බලය අවකලනය කරන්න සූත්‍රය දානවා. 3 වතාවක් nx n ඍණ 1යි සුළු කරාම මේක උත්තරේ 9යි x වල වර්ගය කියලා අපිට ලැබෙනවා. පැහැදිලිද? දැන් ඔය කෙටි උදාහරණ ටිකක් සාකච්ඡා කළේ අපි දැනට දන්නේ මෙච්චරක් නිසානේ. හැබැයි මේ පාඩමේ තව දුරටත් ඉදිරියට අපි සාකච්ඡා කරගෙන යනකොට පොතේ ඔයාලට මෙන්න මේ වගේ ගණන් අවකලනය කරන්නත් වෙනවා. බය වෙන්නකො ටික. y සමානයි 10 වතාවක් sin 7 වෙනි බලය එයාගේ x වර්ගයේ ධන 3x ධන 8 මෙන්න මේ වගේ බරපතල ශ්‍රිතත් අවකලනය කරන්න වෙනවා. පැහැදිලිද? හැබැයි මේ සියල්ලම අවකලනය කරන්න හැකියාව ලැබෙන්නේ මගේ පුතේ ක්‍රමානුකූලව මේ සියල්ල අධ්‍යයනය කරගෙන යනකොට. ඒ නිසා මගේ පුතාලා අතර මැද්දේදී හිතන්න එපා මට නම් දැන් මේ පාඩම සෙට් වෙලා තියෙන්නේ. මේ පාඩම මට නම් සුපිරියටම එහෙම හිතන්න එපා. හැම වෙලෙම මේ වචනයක් නෑර අහගන්න. වචනයක් නෑර අහගෙන හිතන්න මේ පැහැදිලි කරලා දෙන දේ තුල මට මොකක් හෝ තැනක පැටලෙන්න පුළුවන්. ඒ පැටලුනොත් මට සමහරට මේ පාඩමම පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලම හොඳට අහගෙන ඉන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත දේ නැවත නැවත සුළු කිරීම සහිතව අභ්‍යාසවල යෙදෙන්න ඕනේ. මේ ටියුට් එකේ තියෙන ගණන් 500 විතර ආයෙම හදන්න ඕනේ. මෙහෙම හදද්දි තමයි මේක තක්කෙටම සෙට් වෙන්නේ. පැහැදිලිද? මේ විදිහට කල්පනා කර ඔයා මේ පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම කරොත් තමයි පුතේ අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් මට නම් මේ පාඩම පුළුවන් කියලා. එහෙම නැතුව ගණන් මේ 5ක් මේ කොටසට අදාළව තේරුම් ගත්තා කියලා චුට්ටි සතුටක්වත් පොඩි සතුටක්වත් වෙන්න එපා. මොකද මේ තාම අපි පුතේ අවකලනය කියන පාඩමේ ආරම්භක කොටසේමයි ඉන්නේ. හරි. එහෙනම් අපි දැන් ඔය 3 වෙනි අනුමාත්‍රිකාව යටතේ සාකච්ඡා කරලත් ඉවරයි. හරි. ටියුට් එක බලලා ලියා ගන්නකො මගේ පුතාලා ඒකේ ඊළඟ හෙවත් 4 වෙනි අනුමාත්‍රිකාව. ඒ 4 වෙනි අනුමාත්‍රිකාවට යටින් අර ප්‍රමූල ධර්මවල කතාව නැවත තියෙනවා. හැබැයි ඒක අමතක කරලා දාන්න. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. හරි. මොකන්ද 4 වෙනි අනුමාත්‍රිකාව? ශ්‍රිත දෙකක එකතුවේ අවකලනය. එහෙනම් පුතේ ඊළඟ අනුමාත්‍රිකාව තමයි ශ්‍රිත දෙකක එකතුවක් පවතින අවස්ථාවක අවකලනය කරන්නේ කොහොමද කියන එක. පැහැදිලිද? ඊළඟ අනුමාත්‍රිකාව තමයි ශ්‍රිත දෙකක එකතුවක් තියෙනකොට අවකලනය කරන්නේ කොහොමද කියන එක. ලියා ගන්න අනුමාත්‍රිකාව ශ්‍රිත දෙකක එකතුවේ අවකලනය. හරි. ඒ යටට ලියන්න
මෙන්න මේ විදිහට. ඒ යටතේ ලියන්න මේ විදිහට. simple u හා simple v යනු simple u හා simple v යනු x විෂයෙන් simple u හා simple v යනු x විෂයෙන් අවකලනය කළ හැකි x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් විට ශ්‍රිත දෙකක එකතුවේ අවකලනය අධ්‍යයනය කරමු. ශ්‍රිත දෙකක එකතුවේ අවකලනය අධ්‍යයනය කරමු. පොඩි අපැහැදිලි තැනක් තිබ්බා නේද මගේ පුතේ? u හා v යනු අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් විතර. කවුරු විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් ශ්‍රිත දෙකක් කියලාද කියන්නේ? x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් ශ්‍රිත දෙකක් කියලා කියන්නේ. අපි ඒක මේ කොටසට කලින් ඒක පැහැදිලි කරගෙන ඉමුකෝ. මොකක්ද ඒ කිව්ව පල්හැල්ල කියලා. මේ බලන්නකෝ. දැන් මම ගත්තොත් y සමානයි t වල 5 වෙනි බලය කියලා. මේක x විශේෂයෙන් අවකලනය කරනවා කියලා නෙවෙයිනේ අපි කිව්වේ. t විශේෂයෙන් අවකලනය කරනවා කියලා නේද අපි දැනට සාකච්ඡා කළේ. එහෙනම් මෙතන කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. පැහැදිලිද? u කියලා ශ්‍රිතයක් තියනවලු. මේක ශ්‍රිතයක්. ඒ ශ්‍රිතය හඳුන්වන්න දාපු සංකේතය තමයි u. මේ ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් කියන්නේ ඒක සමාන x වල ප්‍රකාශනයකට x වල ශ්‍රිතයකට. දැන් මම ගත්තොත් දැන් මෙහෙම හිතන්නකෝ. u සමානයි t වල 5 වෙනි බලය කියලා ගත්තොත් මෙතන මෙතන තියෙන u කියන ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කරන ශ්‍රිතයක් නෙමෙයි. මේ තියෙන u කියන ශ්‍රිතය මොන විශේෂයෙන්ද අවකලනය කරන්නේ? t විශේෂයෙන්. එහෙනම් මේක අපි සිංහල වාක්‍යයකින් පැහැදිලි කරොත් මෙතන තියෙන්න ඕනේ u යනු t විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. එහෙනම් මෙතන කියන්න ඕනේ කවුද? u යනු x විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. ඔය පරිදිම v සමානයි x වල 7 වෙනි බලය කියලා තිබ්බොත් මේක සිංහලෙන් පැහැදිලි කරන්නේ කොහොමද? v යනු x විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. තේරුණාද ලියන හැටි? මෙහෙම ලිව්වොත් ඒකේ තේරුම v යනු x විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. මෙහෙම ලිව්වොත් u යනු x විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. u යනු t විශේෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිතයකි. අන්න ඒ නිසා කතුවරයා මෙතනදී වාක්‍යයක් දෙනවා. මේ සංකේත වලින් u හා v කියලා ශ්‍රිත දෙකක් තියෙනවා. සංකේත වලින් u හා v කියලා ශ්‍රිත දෙකක් තියෙනවා. මේ ශ්‍රිත දෙකම x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් කියලා. ඒක උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ කියලා. එහෙම වෙනවා නම් අපි දැන් කතා කරන්න යන්නේ ශ්‍රිත දෙකක එකතුවක් කොහොමද අවකලනය කරන්නේ කියලා. තේරුණාද නැද්ද? හරි. ඒක හරියට මෙන්න මේ වගේ. බලන්නකෝ උදාහරණයක් තියෙනවා. මෙන්න මේ වගේ. y සමානයි x වල 10 වෙනි බලය ධන x වල 7 වෙනි බලය කියලා. එතකොට මෙතන මේ ලියපු හැටියට මේ තියෙන්නේ y සමානයි u ධන v කියන එක නේද? එතකොට මම පොදුවේ මේ සියල්ලම තේරුම් කරන්න ගන්නෙ මේ කතාව. හැබැයි මේ කතාව තුල ගැබ් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. තේරුණාද? ශ්‍රිත දෙකක් තියෙනවා. ඒ ශ්‍රිත දෙකේ එකතුවක් තියෙන්නේ. ඒ එකතුව අවකලනය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඒක හැම ශ්‍රිතයකටම ගැලපෙන පරිදි ඒ ශ්‍රිත දෙක පොදුවේ හඳුන්වන්න සංකේත දෙකක් දානවා u හා v කියලා. ඒ ශ්‍රිත දෙක පොදුවේ හඳුන්වන්න සංකේත දෙකක් දානවා u හා v කියලා. කාරණේ පැහැදිලි නේද? හරි. දැන් ඔන්න කතාවට එනවා. y සමානයි u ධන v. ඔන්න ශ්‍රිතය. එහෙනම් මේ තියෙන ශ්‍රිත දෙකක එකතුවක්. මේ තියෙන්නේ කවුද? ශ්‍රිත දෙකක එකතුවක්. හැබැයි u කියන කෙනා තුල තියෙන්නේ x වල පද. v කියන කෙනා තුල තියෙන්නේ x වල පද. එහෙනම් මේක මං අවකලනය කරන්නේ u විශේෂයෙන්වත් v විශේෂයෙන්වත් නෙමෙයි. x විශේෂයෙන්. අර කතාවේ තේරුම තේරුණාද? එහෙනම් දැන් මම මේක x විශේෂයෙන් අවකලනය කරනවා. හරි. මේක x විශේෂයෙන් අවකලනය කරාම මට ලැබෙන උත්තරය මොකක්ද? උත්තරය මේකයි. y කියලා ශ්‍රිතයක් තියෙනවා.
මේක අවකලනය කරපම් මොන විශේෂයෙන්ද x විශේෂයෙන්. ඕක නේද තේරුම? y කියලා ශ්‍රිතයක් තියෙනවා. ඕක අවකලනය කරපම් මොන විශේෂයෙන්ද x විශේෂයෙන්. ඕක තවත් විදිහකට ලිව්වොත් u ධන v කියලා ශ්‍රිතයක් තියෙනවා. u ධන v කියලා ශ්‍රිතයක් තියෙනවා. මේක අවකලනය කරපම් මොන විශේෂයෙන්ද x විශේෂයෙන්. ඕක අවකලනය කරපම් මොන විශේෂයෙන්ද x විශේෂයෙන්. හැබැයි දරුවනේ මේකට උත්තරය මේ ටියුට් එකේදී කතුවරයා අපිට කියනවා. මොකක්ද එහෙනම් මේකට කතුවරයා දෙන උත්තරය? ශ්‍රිත දෙකක එකතුවක් අවකලනය කිරීමට ඇතනම් ශ්‍රිත දෙකක එකතුවක් අවකලනය කිරීමට ඇතනම් වෙන වෙනම ශ්‍රිත දෙක අවකලනය කරපන්. මොකද කියන්නේ? වෙන වෙනම ශ්‍රිත දෙක අවකලනය කරපන්. ඒ කියන්නේ මේ u කියන ශ්‍රිතයත් අවකලනය කරපන් x විශේෂයෙන්. v කියන ශ්‍රිතයත් අවකලනය කරපන් x විශේෂයෙන්. ආන් ඒ ලැබෙන උත්තර දෙක එකතු කරපන්. එහෙනම් ශ්‍රිත දෙකක එකතුවේ අවකලනය යනු ශ්‍රිත දෙක වෙන වෙනම අවකලනය කොට එකතු කිරීම වේ. එහෙනම් මගේ දරුවනේ ඊළඟ අනුමාත්‍රිකාවේදී අපි තේරුම් ගත්තේ යම් තැනක ශ්‍රිත දෙකක එකතුවක් පවතී නම් එය අවකලනය කිරීම යනු වෙන වෙනම ශ්‍රිත දෙක අවකලනය කොට එකතු කිරීමයි කියන එක. පැහැදිලිද මං කිව්ව දේවල්? හරි. දැන් ඔය ටික සටහන් කරගන්න. සටහන් කරගෙන ඔය ටික හොඳට තේරුම් ගන්න. ඔය ටික තේරුම් අරගෙන අපි උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. ඒ උදාහරණ කීපය තුලින් පුතේ ඔයාලට මම මේ මොකක්ද මේ අනුමාත්‍රිකාව යටතේ පැහැදිලි කරන්න ඔට්ටු වෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? හරි. මේ බලන්නකෝ. ඔන උදාහරණයක් විදිහට මම ගන්නවා පුතේ y සමානයි අර උදාහරණය x වල 10 වෙනි බලය ධන x වල 7 වෙනි බලය. මේ තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක්. දැන් මම මේ ශ්‍රිත දෙකේ එකතුව x විශයෙන් අවකලනය කරනවා. එහෙනම් මේ ශ්‍රිත දෙකේ එකතුව මම මොන විශයෙන්ද අවකලනය කරන්නේ? x විශයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx. කතුවරයා කිව්වා නේද? ශ්‍රිත දෙකක් එකතුවක් තියෙනවා නම් අවකලනය කරද්දි වෙන වෙනම අවකලනය කරලා එකතු කරත් කමක් නැහැ කියලා. හරි. පළවෙනි ශ්‍රිතය අවකලනය කරමු x වල 10 වෙනි බලය. එහෙනම් උත්තරේ 10යි x වල 9 වෙනි බලය. මොකද්ද භාවිතා කරේ? nx n ඍණ 1යි. ආන්ගේ උත්තරයට එකතු කරනවා දෙවනි ශ්‍රිතයත් අවකලනය කරලා. දෙවනි ශ්‍රිතය අවකලනය කරාම මොකද්ද? x වල 7 වෙනි බලය අවකලනය කරාම 7යි x 6 වෙනි බලය. මොකද්ද භාවිතා කරපු සූත්‍රය? nx n ඍණ 1යි. ඕන් උත්තරේ. එහෙනම් මේක තමයි අවසාන උත්තරේ. පැහැදිලිද? දැන් ඕකම තවදුරටත් සංකේත වලින් තේරුම් කරනවා නම් කොහොමද ඕක තවදුරටත් සංකේත වලින් තේරුම් කරන්නේ? ඇයි ඕක සංකේත වලින් තේරුම් කරන්න අවශ්‍ය වෙන්නේ? මොකද සමහර විභාග ප්‍රශ්නවලදී පුතේ අපිට සංකේත වලින් කතුවරයා ඉදිරිපත් කරන ගැටලුව තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නත් ඕනේ. පැහැදිලිද කාරණේ? ඕන බලන්න. y සමානයි x වල 10 වෙනි බලය ධන x වල 7 වෙනි බලය කියලා එකක් තිබ්බා. මේ y කියන ශ්‍රිතය අවකලනය කරා මොන විශයෙන්ද? x විශයෙන්. ඕකම සමානයි x වල 10 වෙනි බලය ධන x වල 7 වෙනි බලය කියලා ශ්‍රිත දෙකක එකතුවක් තිබ්බා. මේ එකතුව x විශයෙන් අවකලනය කරා. ඕක අද ඉගෙන ගත්ත කොටසින් අපි තේරුම් ගත්තා ශ්‍රිත දෙකක එකතුවක් x විශයෙන් අවකලනය කරනවා යනු පළවෙනි ශ්‍රිතය වෙනම x විශයෙන් අවකලනය කරනවා ලැබෙන උත්තරයට එකතු කරනවා දෙවෙනි ශ්‍රිතය වෙනම x විශයෙන් අවකලනය කරලා. පළවෙනි ශ්‍රිතය x විශයෙන් අවකලනය කරාම ලැබෙන උත්තරේ 10 වතාවක් x වල 9යි. දෙවෙනි ශ්‍රිතය x විශයෙන් අවකලනය කරාම ලැබෙන උත්තරේ 7 වතාවක් x වල 6යි. එහෙනම් මේක තමයි අර දීර්ඝ විදිහට මේක තේරුම් අරන් පැහැදිලි කරගෙන සුළු කරන විදිය. හැබැයි අපිට මේක හැම වෙලේම ඕන වෙන්නේ නැහැ. ඒක එකපාර වන් ෂොට් එකපාරම කියලා දාන එක තමයි මේක. හැබැයි මේ තියෙන තුල මෙහෙමත් ලියන්න පුළුවන් කියලා තේරුම් ගනින් කියන්නේ සමහර විභාග ප්‍රශ්නවලදී අපිට මේ සංකේත වලින් ඉදිරිපත් කරන එකත් හරිම වැදගත්. එහෙනම් මෙතනදී තියෙන්නේ පුතේ ශ්‍රිත දෙක එකතුවක් කොහොමද අවකලනය කරන්නේ කියන එක.
පැහැදිලිද? හරි. ඔය ගාන හදාගෙන යනකොට හොඳට හිතන හොඳ කල්පනා ශක්තියක් තියෙන හැම ගානක් දිහාම තර්කානුකූලව බලන දරුවන්ට මෙහෙම හිතෙන්නත් පුළුවන්. ඇයි සර් මේ බලාපංකෝ y සමානයි x වල 10 වෙනි බලය ධන x වල 7 වෙනි බලයනේ තියෙන්නේ y සමානයි කියලා. දැන් ඕක මේ විදිහට එයා කතාව ගොතනවා. y සමානයි. දැන් මේ පදයටත් x වල 7 වෙනි බලයක් පොදුයි. ඔන්න මේ දෙන්නාගෙන් ඉවතට x වල 7 වෙනි බලයක් ගත්තා. එවිට මෙතන x වල 10 හැදෙන්න නම් මෙතන ඉතුරු වෙන්න ඕන x වල 3. හේතුව ಗುಣ වෙද්දි දර්ශක එකතු වෙලා තමයි x වල 7 හැදෙන්නේ. එහෙනම් ඊළඟ පදයේ 1 වෙන්න ඕනේ. ಗುಣ වුණාම x වල 7 හැදෙනවා. එහෙනම් යාට මෙහෙම තිබ්බ එකත් මෙහෙම ලියන්න පුළුවන්. එවිට මොකද්ද නිර්මාණය වෙලා තියෙන්නේ? මොකද්ද එතකොට හැදිලා තියෙන්නේ? එතකොට නිර්මාණය වෙලා තියෙනවා x වල 7 වෙනි බලය වතාවක් x වල 3 වෙනි බලය ධන 1 කියලා. හැබැයි මේක අවකලනය කරන එකද ලේසි සර්? මේක අවකලනය කරන එකද ලේසි කියලා ප්‍රශ්නයක් ගොඩනගෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක් අවකලනය කිරීම. මෙතන තියෙන්නේ මේක මගේ පුතේ එක ශ්‍රිතයක්. ඒකට ගුණ වෙච්ච තව ශ්‍රිතයක් තමයි මේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ශ්‍රිත දෙකක ගුණිතයක අවකලනය. මේ තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක අවකලනය. පුතේ අපි තාම ඉගෙනගෙන තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක අවකලනය විතරයි. ඉදිරියේදී අධ්‍යයනය කරන්න වෙනවා ශ්‍රිත දෙකක ගුණිතයක අවකලනය. එහෙනම් ඔයාට මේ ගාන මේ විදිහට සුළු කරලා මේ සුළු කිරීමට ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය කියලා ඉදිරියේදී ඉගෙන ගන්න කොටස භාවිතා කරලා සුළු කරත් මේ ලැබෙන උත්තරේම ලැබෙන්න ඕනේ. හැබැයි අපි තාම මේක දන්නේ නැති නිසා අපි මේ ක්‍රමයට විතරක් මේක හදලා නතර කරනවා. පැහැදිලිද කාරණේ? එහෙනම් මේ අධ්‍යයනය කරන්නේ ශ්‍රිත දෙකක එකතුවක අවකලනය. තාම මේ කොටස ඉවර නෑ. තව උදාහරණ අපි ගොඩක් හදනවා. ඒ උදාහරණ සියල්ලම තේරුම් ගත්තාම ඔයාට මේ කොටස ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. හරි. අපි තව උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු. මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ කියලා. අපි උදාහරණ තව කීපයක් සාකච්ඡා කරලා බලමු. ඇත්තටම මොකද්ද මේ ටිකට කරන්න පුළුවන් මේ කොටස තේරුම් ගන්න පුළුවන්. මම ආයෙමත් ඔයාට කියනවා පුතේ මේ පැහැදිලි කරලා දෙන සියලුම දේවල් හොඳට තේරුම් ගන්න. කිසි තැනක උත්සාහය නැති කරගන්න එපා. කිසි තැනක මට මේ ටික දැන් නම් තේරිලා තියෙන්නේ කියලා මේක මන්දෝත්සාහය වෙලා මේ සියල්ලම තේරුණා කියලා අදි탁ෂේරෝකට ඇවිල්ලා උත්සාහය නතර කරන්න එපා. පැහැදිලිද? මම හොඳට දැකපු දෙයක් තමයි සමහර දරුවෝ ඉන්නවා හොඳ ඔළුවක් තියෙනවා. හොඳ මොළයක් තියෙනවා. හැබැයි ඒ මොළේ තිබුණාට එයා තුල හට ගන්නව දෙයක් මට දැන් ගණන් පුළුවන්. ඒ සිතුවිල්ලෙ මිදලා ටික කාලයක් යද්දි එයාට වැඩි පහළ මට්ටමක හිටපු කෙනා වැඩිපුර වැඩ කරලා ඉහළට යනවා. අර කෙනා ඒ තැනම තමයි. පැහැදිලිද පුතේ? ඒ නිසා අපි ඔන්න මේකට අදාළ තව උදාහරණ ගණන් කීපයක් සාකච්ඡා කරලා බලනවා. හා මෙහෙම එකක් තියෙනවා කියලා හිතන්නකෝ. y සමානයි 7යි x වල 5 වෙනි බලය ධන 8යි x. සුන්දර ගාන. y සමානයි 7යි x වල 5 වෙනි බලය ධන 8යි x. x තියෙන නිසා එහෙනම් මම මේක x විශයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි 7 කියන නියතය එළියට ගත්තා. ආයේ මොකද්ද කියන්න යන්නේ? දැන් මෙතන තියෙන්නේ පළවෙනි ශ්‍රිතය කියන්නේ 7 වතාවක් x වල 5 වෙනි බලය. දෙවෙනි ශ්‍රිතය කියන්නේ 8යි x. දැන් එහෙනම් මේ තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක අවකලනය. පළවෙනි ශ්‍රිතය අවකලනය කරන්නේ කොහොමද? පළවෙනි ශ්‍රිතය තුල දැන් තියෙනවා ඒ ශ්‍රිතය නියතයකින් ගුණ වෙලා. ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා තියෙනවා නම් නියතය ඉවතට ගත්ත මුන්දව අවකලනය කරා. නියතය ඉවතට ගත්ත මුන්දව අවකලනය කරා. මුන්දගේ අවකලනය මොකද්ද? 5යි x වල 4. පැහැදිලිද කතාව? ධන. ඊළඟට දෙවෙනි ශ්‍රිතය අවකලනය කරනවා. දෙවෙනි ශ්‍රිතය අවකලනය කරද්දී නියතය ඉවතට ගත්තා. x වල පළවෙනි බලයේ අවකලනය පටන් ගත්ත වෙලාවෙම කිව්වා x වල පළවෙනි බලයේ අවකලනය 1යි කියලා. x වල පළවෙනි බලයේ අවකලනය 1යි. එහෙනම් මේක සුළු කරාම
35යි x වල 4 වෙනි බලය ධන 8යි කියලා උත්තරයක් අපිට ලැබෙනවා. පැහැදිලිද කතාව? එහෙනම් හොඳට තේරුම් ගන්න මගේ පුතේ. ශ්‍රිත දෙකක එකතුවක් අවකලනය කරද්දිත් වෙන වෙනම ශ්‍රිත දෙක අවකලනය කරලා එකතු කරා නම් හරි. හැබැයි වෙන වෙනම ශ්‍රිත දෙක අවකලනය කරද්දිත් අපි අර කලින් භාවිතා කරගත්ත කලින් ඉගෙනගත්ත සියල්ලම භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතනදී මෙතනදී පළමු ශ්‍රිතය කියන්නේ නියතයයි ශ්‍රිතයයි ගුණ වෙලා තියෙන නිසා නියතය ඉවතට ගත්ත ඊටු ටික අවකලනය කරා. නියතය ඉවතට ගත්ත ඊටු ටික අවකලනය කරා. හරි. දැන් මේ වගේ දෙයක් හිතන්නකෝ යා. මේ වගේ දෙයක්. y සමානයි x වල 3 වෙනි බලයේ ධන x වල වර්ගයේ ධන x ධන 5යි. මේක අවකලනය කරන්නේ කොහොමද? පුතේ මෙතනදී මේ තියෙන්නේ ශ්‍රිත කිහිපයක එකතුවක්නේ. හැබැයි අපි ඉගෙන ගත්තේ ශ්‍රිත දෙකක එකතුවක් නම් මෙතන තියෙනවා ශ්‍රිත හතරක එකතුවක්. එතකොට ශ්‍රිත දෙකක එකතුවක් විතර නම් අපි දන්නේ ශ්‍රිත හතරක එකතුවක් අවකලනය කරන්නේ කොහොමද කියන තර්කය ඔයාලට එනවනේ. ප්‍රශ්නයක් නැහැ. ශ්‍රිත දෙකක් අවකලනය කරන්නේ යම්සේද ඒ විදිහටම තමයි ශ්‍රිත ගොඩාක් එකතු වෙලා තිබ්බත් අවකලනය කරන්නේ. එහෙනම් මේක මම x විශේෂයෙන් අවකලනය කරනවා. එවිටද මගේ දරුවනේ ලැබෙනවා dy බෙදීම dx සමානයි. මෙතනදිත් ඔයාලා වෙන වෙනම මේ ශ්‍රිත අවකලනය කරලා එකතු කරා නම් හරි. පළවෙනි ශ්‍රිතයේ x වල 3 වෙනි බලය අවකලනය කළ කල 3යි x වර්ගය වේ. භාවිතා කරපු සූත්‍රය මොකද්ද? nx n ඍණ 1යි. n කියන්නේ කීයද මෙතන හැටියට? 3යි. ඒකට එකතු වෙනවා x වර්ගයේ අවකලනය 2යි x වල පළවෙනි බලය. මොකද්ද සූත්‍රය? nx n ඍණ 1යි. ඊළඟට x වල පළවෙනි බලයේ අවකලනය 1යි අද පාන්දරම ඉගෙන ගත්තා. ධන 5 කියන්නේ නියතයක්. නියතයක අවකලනය බිඳුවයි. මේ අවකලනයේ පාඩමේ පළවෙනි අනුමාත්‍රකාව. නියතයක අවකලනය බිඳුවයි. සුළු කරාම මට ලැබෙනවා 3යි x වර්ගය ධන 2යි x ධන 1. එහෙනම් මෙන්න මේ පරිදි පුතේ ශ්‍රිත දෙකක එකතුවක් කියන අනුමාත්‍රකාව යටතේ ශ්‍රිත කිහිපයක එකතුවක අවකලනය අපිට අධ්‍යයනය කරන්නත් පුළුවන්. පැහැදිලිද කාරණේ? හරි. තව උදාහරණයක් අපි ගමුකෝ මේ වගේ. හොඳ බලන්න. a සමානයි 5යි t වල 10 වෙනි බලය ධන 7න් 1යි t වල 3 වෙනි බලය දෙක බෙදීම 13 වතාවක් t ධන 20යි. මෙහෙම එකක් තියලා හිතන්න. එහෙනම් මට කියන්න මේක අවකලනය කරන්න පුළුවන් මොන විශේෂයෙන්ද? t විශේෂයෙන්. හරියටම හරි. දැන් තේරෙනවා. t විශේෂයෙන් අවකලනය කරමු. දැන් මගේ සුදු පුතාලා මම මේක t විශේෂයෙන් අවකලනය කරොත් ලැබෙන්නේ මොකද්ද? a කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විශේෂයෙන්ද? t විශේෂයෙන්. a කියන ශ්‍රිතය අවකලනය කරනවා මොන විශේෂයෙන්ද? t විශේෂයෙන් ලැබෙනවා. ශ්‍රිත ගොඩක එකතුවක අවකලනය යනු වෙන වෙනම ශ්‍රිත අවකලනය කොට එකතු කිරීම වේ. නියතයේ ඉවතට ගත්තා t වල 10 වෙනි බලයේ අවකලනය යනු 10යි t 9 වෙනි බලය වේ. මොකද්ද සූත්‍රය? nt n ඍණ 1යි. නියතයේ ඉවතට ගත්තා t වල 3 වෙනි බලයේ අවකලනය වනු 3යි t වර්ගය. මොකද්ද සූත්‍රය? nt n ඍණ 1යි t යනු 3යි. නියතය ඉවතට ගත්තා t වල පළවෙනි බලයේ අවකලනය යනු 1යි. මොකද්ද සූත්‍රය? nt n ඍණ 1යි ධන 20 යනු නියතයකි. නියතයක අවකලනය බිඳුව වේ. එවිට මගේ පුතේ අවසාන උත්තරය 50යි t 9 ධන 3 බෙදීම 7යි t වර්ගය ධන 2 බෙදීම 13යි. එහෙනම් මේ අපි කියලා දුන්නේ ශ්‍රිත කිහිපයක එකතුවක අවකලනය ගැන. පැහැදිලිද? මම හිතනවා ඔයාට මේ ටිකක් තේරෙන්නේ නැති කියලා. එහෙනම් ශ්‍රිත ගොඩක එකතුවක අවකලනය දන්නවා නම් මේ පරිද්දෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් ශ්‍රිත ගොඩක අන්තරයක් ඍණ ලකුණින් සම්බන්ධ ශ්‍රිත ගොඩක් තියෙනකොට අවකලනය කරන්නේ කොහොමද?
ඒ වගේම ශ්‍රිත කිහිපයක ගුණිතයක් තියෙනකොට අවකලනය කරන්නේ කොහොමද? ඒ වගේම ශ්‍රිතවල බෙදීමක් තියෙනකොට අවකලනය කරන්නේ කොහොමද කියලා අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් පුතේ දැන් ඔන්න මම උදාහරණ කීපයක් කියලා දෙනවා ශ්‍රිත දෙකක අන්තරයේ අවකලනය කියන කොටසට. මේකට පොඩි අනුමාත්‍රිකාවක් දාගන්නකො. එතකොට වැඩේ පහසුනේ. ශ්‍රිත දෙකක අන්තරයේ අවකලනය. එතකොට මම නෝට් එක දැන් print කරපු නෝට් එකකුත් තියෙන නිසා ගොඩක් විස්තර ඕනේ නැහැ. අපි එකපාරම වැඩේට යමු. හරි ලියා ගන්න. u හා v අනු x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් විට u හා v අනු x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් විට හරි මේ බලන්න. පුතේ ඔන්න මම y සමානයි u ඍණ v කියලා ගන්නවා. එහෙනම් මේ තියෙන ශ්‍රිත දෙකක අන්තරයක් නේද? හරි. මේ අන්තරයක් තියෙන වෙලාවේ මෙයා ඔන්න මම එහෙනම් දැන් x විෂයෙන් අවකලනය කරනවා. එහෙනම් මේ දෙන්න දැන් කවුරු විෂයෙන්ද මම අවකලනය කරන්නේ? x විෂයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. පළවෙනි ශ්‍රිතයත් පුතේ x විෂයෙන් අවකලනය කරලා ලැබෙන උත්තරයෙන් අඩු කරනවා දෙවෙනි ශ්‍රිතයත් x විෂයෙන් අවකලනය කරලා. හරි සරලයි නේද? අරගෙම අනිත් පැත්ත. පළමු ශ්‍රිතයත් x විෂයෙන් අවකලනය කරනවා අඩු කරනවා දෙවෙනි ශ්‍රිතයත් x විෂයෙන් අවකලනය කරලා. මේකට තමයි කියන්නේ ශ්‍රිත දෙකක අන්තරයේ අවකලනය කියලා. සරල උදාහරණ කීපයකින් මේක ඉක්මනින් අපි තේරුම් ගන්නවා. y සමානයි x වල 10 වෙනි බලය ඍණ x වල 7 වෙනි බලය තිබුණොත් මම මේක අවකලනය කරනවා පුතේ x විෂයෙන්. මේක x විෂයෙන් අවකලනය කළොත් මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. dy බෙදීම dx සමානයි. x වල 10 වෙනි බලය අවකලනය කරාම කලින් ඉගෙන ගත්ත පරිදි 10යි x වල 9 වෙනි බලය ඍණ x වල 7 වෙනි බලය අවකලනය කරාම 7යි x වල 6 වෙනි බලය. මේ සෑම අවස්ථාවකම අපි භාවිතා කළේ මොකද්ද? y සමානයි x වල n වෙනි බලය වේ නම් dy බෙදීම dx යනු nx n ඍණ 1යි කියන එක. එහෙනම් මේක භාවිතයෙන් තමා පුතේ මේ ටික අපි සුළු කරගෙන ගියේ. කාරණේ පැහැදිලිද? හොඳට තේරුණාද මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා? හරි. ඔය පරිද්දෙන්ම දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මගේ පුතේ. මේ ශ්‍රිත දෙකක අන්තරයක් නෙමෙයි ශ්‍රිත කිහිපයක අන්තරයක් තිබුණත් ඔය සෙල්ලමම තමයි. පැහැදිලිද? හරි. තව උදාහරණයක් බලමු. y සමානයි 7යි x වල 10 වෙනි බලය ඍණ 8යි x වල 15 වෙනි බලය ධන 9යි x වර්ගය ඍණ 15. ඔය බලන්නකෝ. දැන් මේකේ අන්තරයන් එකතු කිරීම ඔක්කොම තියෙනවා. දැන් අපිට ඕන වෙන්නේ මේක කොහොමද අවකලනය කරන්න කියලා ඉගෙන ගන්න. ඒ නිසා මම මේක x විෂයෙන් මෙන්න මේක x විෂයෙන් අවකලනය කරනවා. මෙන්න මේක දැන් මොකක් කරනවද මං? x විෂයෙන් අවකලනය කරනවා. කාරණේ පැහැදිලිද? එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. dy බෙදීම dx සමානයි. දැන් පළවෙනි ශ්‍රිතය නියතය ඉවතට ගත්තා 7 ඉවතට ගත්තා x වල 10 වෙනි බලයේ අවකලනය කියන්නේ 10යි x වල 9 වෙනි බලය. ලකුණ ඍණ 8 කියන නියතයේ ඉවතට ගත්තා x වල 15 වෙනි බලයේ අවකලනය 15යි x වල 14. ලකුණ ධන නියතයේ ඉවතට ගත්තා x වර්ගයේ අවකලනය 2යි x වල පළවෙනි බලය. දැන් එතකොට මේ ගණන් හදලා හුරු වෙලා තියෙනවා නම් x වර්ගයේ අවකලනය 2යි x වල පළවෙනි බලය කියලා ලියන්න ඕනේ නැහැ. කෙලින්ම 2යි x කියලා ලියන්න. එච්චරනේ කතාව. දැන් 2යි x වල පළවෙනි බලය කිව්වත් 2යි x කිව්වත් එකමයි. ඍණ 15 කියන නියතයේ අවකලනය බිඳුවයි. දැන් මේක ඔයාට ඇඟට දැනිලා නම් ආයේ ඍණ බිඳුව කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අර හැමෝටම තේරෙන්න ඕන නිසා තමයි මම ඍණ බිඳුව කියන කොටස ආයේ මෙතෙන්ට එකතු කළේ.
පැහැදිලිද මගේ පුතාලට? හරි. මේක සුළු කරොත් මගේ පුතාලට ලැබෙනවා 70යි x වල 9 වෙනි බලය ඍණ මින් 8 වරක් 15 120යි x වල 14 9 වරක් 2 18යි x ඔය ටික ප්‍රමාණවත්. එහෙනම් මේක තමයි අපි මේ කොටසේදී ලබා ගන්න පිළිතුර. එහෙනම් මගේ දරුවනේ ඔයාලා හොඳට තේරුම් ගන්න. ශ්‍රිත දෙකක එකතුවක් කිව්වත් ශ්‍රිත දෙකක අන්තරයක් කිව්වත් නැත්නම් මේ එකතුවක් සහ අන්තරයක් සහිත සමස්ත පද ගොඩාක් තිබුණත් මේ කියලා දුන්න ක්‍රමවේදයන් ඔස්සේ අවකලනය කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් වලින් ඔයාලට ඔය සපේලා තියෙන නිබන්ධන ගොඩේ තියෙන අර ගණන් බහුතරයක් ගණන් අර 200ක් විතර තියෙන්නේ. අනේ ටියුට් එක දැන් ගොඩාක් හදන්න පුළුවන්. ඒ සුළු කිරීම තේරුම් අරගෙන හදාගෙන යනකොට ඔයාලට වරදින්නේ නැහැ. ඔයාලට මනාව වැටහෙනවා මොකක්ද මේ අවකලනය කියන්නේ? මේ අවකලනයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක. පැහැදිලිද? ඔය සියල්ලම ඉවර වෙලා එහෙනම් අපි තව කාරණා දෙකක් සාකච්ඡා කරමුකෝ. ඒ තමයි එකක් ශ්‍රිත දෙහික ගුණිතයේ අවකලනය, අනිත් කාරණේ තමයි ශ්‍රිත දෙහික ලබ්ධියේ අවකලනය. පැහැදිලිද? දැන් අපි බලනවා ඔන්න ඔය කොටස් දෙකත් කොහොමද එහෙනම් සාකච්ඡා කරන්න කියලා. තේරුණාද මගේ පුතාලට? හරි. ලියන්න එහෙනම් ඊළඟ අනුමාත්‍රකාව ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය. එහෙනම් ඊළඟ අනුමාත්‍රකාව මොකද්ද? ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය. හරි. ඒ යටින් ලියන්න ඒ අනුමාත්‍රකාව යටින් ලියන්න විස්තරේ simple u හා simple v යනු x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් වන විට u හා v යනු x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත දෙකක් වන විට ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය අධ්‍යයනය කරමු. පැහැදිලිද? හරි. දැන් එහෙනම් u හා v කියන්නේ x විෂයෙන් අවකලනය කළ හැකි ශ්‍රිත කියන එක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. හේතුව දැන් x විෂයෙන් අවකලනය කරනවා කියන එක මොකක්ද කියලා ඊට කලින් කොටසේදී මම පැහැදිලි කරා. ඒ කියන්නේ අර ශ්‍රිත දෙහික එකතුව ගැන කතා කරද්දී පැහැදිලි කළා. ඒ නිසා දැන් බලමුකෝ. මේ බලන්න මගේ පුතේ. එහෙනම් මට ගත්ත හැකි y සමානයි දැන් මෙහෙම හිතන්නකෝ. x වල 10 වෙනි බලය වතාවක් x වල 7 වෙනි බලය. දැන් මේ තියෙන්නේ ශ්‍රිත දෙහික ගුණිතයක් නේද? දැන් එතකොට ಗುಣ වෙද්දි මේ ටික සුළු කරලා ඔයාලට ලියන්න පුළුවන්. ඒක වෙනම තර්කයක්. නමුත් මෙහෙම තියනවා නම් එතකොට අපිට ගත්ත හැකි මේක තමයි පළමු ශ්‍රිතය, මේ තමයි u කියන එක. මේක තමයි දෙවෙනි ශ්‍රිතය, එහෙනම් මේක තමයි අපි v කියන්නේ. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ y සමානයි u.v වගේ දෙන්නේ. ඒ කියන්නේ ශ්‍රිත දෙහික ගුණිතයක් අවකලනය කරන්නේ කොහොමද කියන එක. මේ පළමු ශ්‍රිතය කියන කෙනත් x විෂයෙන් අවකලනය කරන්න පුළුවන් කෙනෙක්. දෙවෙනි ශ්‍රිතයත් පොතේ x විෂයෙන් අවකලනය කරන්න පුළුවන් කෙනෙක්. අන්න ඒකට කෙටි උදාහරණයක් තමයි මේක ඔයාලා සැමගේ තේරුම් ගැනීමේ පහසුව පිණිස. තේරුණාද? හරි. දැන් එහෙනම් y සමානයි u.v u කියන්නේත් x විෂයෙන් අවකලනය කරන්න පුළුවන් කෙනෙක්. v කියන්නේත් x විෂයෙන් අවකලනය කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මම මේ දෙන්නම දැන් x විෂයෙන් අවකලනය කරනවා. මේ දෙන්නම x විෂයෙන් අවකලනය කරනවා. පැහැදිලිද? මේ දෙන්නම x විෂයෙන් අවකලනය කරද්දී මෙතනින් ලැබෙනවා y කියන ශ්‍රිතය අවකලනය කරපන් x විෂයෙන්. එතකොට ලැබෙනවා dy බෙදීම dx. dy බෙදීම dx සමානයි. පුතේ මේක ආවේ කොහොමද? මේ සූත්‍රයේ ගොඩ නැගුණේ කොහොමද කියන ටික තේරුම් ගන්න පුළුවන් මොකෙන්ද? ආන් අර ප්‍රථම මූල ධර්ම මගින් අවකලනය කිරීම හෙවත් ප්‍රමූල ධර්ම මගින් අවකලනය කිරීම කියන කොටසේ. හැබැයි අපි තාම
ප්‍රථම මූල ධර්ම මගින් අවකලනය කිරීම හේවත් ප්‍රමූල ධර්ම මගින් අවකලනය කිරීම අධ්‍යයනය කරලා නැති නිසා මේක ආවේ කොහොමද මේක ගොඩ නැගුණේ කොහොමද කියලා දන්නේ නැහැ. දන්නේ නැති වුණාට කියලා දෙනවා දෙයක් ඒක තේරුම් ගන්නවා ඒක එහෙම්මමයි කියලා ධාරණය කරනවා. ඒ යටතේ ගණන් හදනවා. ටික දවසක් යද්දි ප්‍රමූල ධර්ම කියලා දුන්නම් පස්සේ කොහොමද මේක ගොඩ නැගෙන්නේ කියන එකත් තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ශ්‍රිත දෙහික ගුණිතයක් නම් අවකලනය කරන්න තියෙන්නේ සරලයි උත්තරේ. පළවෙනි ශ්‍රිතය වතාවක්. මොකද මගේ පුතේ? පළවෙනි ශ්‍රිතය වතාවක් දෙවැනි එකාගේ අවකලනය. එහෙනම් dv බෙදීම dx කියන්නේ මොකද්ද මේ? දෙවැනි ශ්‍රිතයේ x විශේෂයෙන් අවකලනය කියන එක. පළමු ශ්‍රිතය වතාවක් දෙවැනි එකාගේ අවකලනය. ධන දෙවැනි ශ්‍රිතය වතාවක් පළමු එකාගේ අවකලනය. පැහැදිලිද මං කිව්ව එක? මෙන්න උත්තරය. මේක තමයි සූත්‍රය. පළමු ශ්‍රිතය වතාවක් දෙවැනි එකාගේ අවකලනය ධන දෙවැනි එකා වතාවක් පළමු එකාගේ අවකලනය කියලයි පුතේ මේ ශ්‍රිත දෙහික ගුණිතයක් පවතින අවස්ථාවක අපි අවකලනය කරන්නේ. පැහැදිලිද කාරණේ? හරි. ඔහොම කිව්වට අපිට ඇඟට දැනෙන්නේ නැහනේ. මේවා ටික ඔක්කොම ලියා ගන්න මගේ පුතේ. අය කියන්න ඕන දෙයක් නැහැ මේවා ලියන්න. මේක ඇඟට දැනෙන්නේ නැති නිසා ඇඟට දැනෙන්න අපි උදාහරණයක් හදලා බලමුකෝ. ඇඟට දැනෙන්න උදාහරණයක් හදලා බලමු කොහොමද මේක සාකච්ඡා කරන්න කියලා. හරි ඔන්න උදාහරණයක්. මම ගන්නවා y සමානයි x වල 10 වෙනි බලය වතාවක් ඔන්න වැඩි කිරීම. x වල 10 වෙනි බලය වතාවක් x වල 7 වෙනි බලය. ඔන්න මගේ උදාහරණය. y සමානයි x වල 10 වෙනි බලය වතාවක් x වල 7 වෙනි බලය. එතකොට මේක තමයි දැන් එහෙනම් ඔය කතා කරන හැටියට u මේක තමයි ඔය කතා කරන හැටියට v. පැහැදිලිද? හරි. දැන් මේක සුපුරුදු විදියට x විශේෂයෙන් අපි අවකලනය කරමු. එහෙනම් මේක සුපුරුදු විදියට x විශේෂයෙන් අවකලනය කරමු. මොකද්ද? y කියන ශ්‍රිතේ අවකලනය කරපන් x විශේෂයෙන්. ඒ කියන්නේ dy බෙදීම dx සමානයි. පුතේ ලිව්වේ කොහමද? පළමු ශ්‍රිතය වතාවක් දෙවැනි එකාගේ අවකලනය. එහෙනම් දෙවැනි ශ්‍රිතය කියන x වල 7 වෙනි බලය x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. ඕකනේ ගැම්ම. පළමු ශ්‍රිතය වතාවක් දෙවැනි එකාගේ අවකලනය ධන දෙවැනි ශ්‍රිතය වතාවක්. දෙවැනි ශ්‍රිතය කියන්නේ මොකද්ද? x වල 7 වෙනි බලය. දෙවැනි ශ්‍රිතය වතාවක් පළවෙනි ශ්‍රිතයේ දෙවැනි ශ්‍රිතය වතාවක් පළවෙනි ශ්‍රිතයේ x විශේෂයෙන් අවකලනය. ඕන ඕක තමයි උත්තරේ. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය කියන එක තමයි මේකට උත්තරේ. දැන් අපිට හැම ගානෙදිම මේක ලියලියා ඉන්න බැරි නිසා එකපාරම උත්තරේ ලියන. ඕන්න ලියන හැටි බලන්න. ඕන ලියනවා. පළමු ශ්‍රිතය වතාවක්. ඒ කියන්නේ x වල 10 වෙනි බලය වතාවක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. දෙවෙනි ශ්‍රිතයේ අවකලනය කියන්නේ මොකද්ද? x වල 7 වෙනි බලයේ අවකලනය. 7යි x වල 6. කොහොමද මේ 7යි x වල 6 ආවේ? nx n ඍණ එකෙන්. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය 10යි x 9. පැහැදිලිද? තේරුණාද නැද්ද? එහෙනම් අපිට පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය කියලා මේක ගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේ වගේ උත්තර දෙකක් ආවා. මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්ද බලන්න. මෙතන 7 වතාවක් x වල 10යි x වල 6යිනේ. එහෙනම් x වල 10 වතාවක් x වල 6 ධන 10 වතාවක් x වල 7 වතාවක් x වල 9. හැබැයි අපි දන්නවා ගුණවේද්‍ය දර්ශක එකතු වෙනවා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? 7යි x වල 16. මෙතන 10 වතාවක් ගුණවේද්‍ය දර්ශක එකතු වෙනවා x වල 16. සමානයි. තවදුරටත් සුළු කරන්න පුළුවන්ද? ඔව් බලන්න මේ ටික. මෙතන තියෙනවා x වල 16 කියන x වල 16 කියන්නේ ටොපියක් නම් ටොපි 7ක්.
ඒ වගේම ටොපි 10ක් එකතුව ටොපි 17ක්. එහෙනම් මේක සුළු කරාම උත්තරේ 17යි x වල 16. තේරුණාද නැද්ද? එහෙනම් ඔන්න මගේ දරුවන්ට මම පැහැදිලි කරන්න උත්සාහ කළා ශ්‍රිත දෙකක ගුණිතයක් පවතින අවස්ථාවේදී කොහොමද අවකලනය කරන්නේ? එහෙනම් ශ්‍රිත දෙකක ගුණිතයක් පවතිනවා නම් අවකලනය කරනවා යනු පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය කියන එක. මේක සෑම විටම ලියන්න ඕනේ එකපාරම මේක ලියා ගන්න හැකියාව තිබුණා නම් හොඳටම ප්‍රමාණයි. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය. පුතේ මේ සම්බන්ධිත ලකුණ ධනනේ. ඒ නිසා මේ පද දෙක මාරු වුණා කියලා අවුලක් නැහැ. ඒ කියන්නේ මේ සෙට් එක මෙතෙන්ට ඇවිල්ලා මේ සෙට් එක මෙතෙන්ට ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක තවදුරටත් පැහැදිලි කරොත් ගුණිතයක් නිසා මේක u.v කිව්වත් කෙනෙක් මේක v.u කියලා ලිව්වත් වරදක් නැහැ. පැහැදිලිද? v.u කියලා ලිව්වත් u.v කියලා ලියලා සුළු කරත් ලැබෙන උත්තරේම තමයි මේක. අපිට අර මතක තියාගන්න පහසු වෙන්න ඕන නිසා තමයි අපි සෑම විටම කියන්නේ පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය දන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය කියලා. පැහැදිලිද? තේරුණාද නැද්ද? එහෙම හැම වෙලේම තේරුම් ගත්තාම මේක පැටලෙන්නේ නැහැනේ. හරි. දැන් ඔයාලට මෙතනදී කියපු දේ මම තව චුට්ටක් පැහැදිලි කරන්න. ඔයා y සමානයි u.v කියලා තිබුණොත් මේ ගාන හදන්න මේ බලන්නකෝ dy බෙදීම dx සමානයි පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි කෙනා වතාවක් පළමු කෙනාගේ අවකලනය කියලා. තව කෙනෙක්ට ওই ගුණිතය මේ ආකාරයෙන් පැවතුනොත් y සමානයි v.u කියලා තිබුණොත් එයා ගාන හදන්නේ dy බෙදීම dx සමානයි පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය කියලා. එවිට පුතේ මේ පදය මෙතෙන්ට ආවා මේ පදය මෙතෙන්ට ආවා. එහෙනම් මේ කතාවම තමයි මේ තියෙන කිසි වෙනසක් නැහැ. පැහැදිලිද? එහෙනම් මේ ශ්‍රිත දෙක ගුණිතයක් දෙද්දී ඒ ශ්‍රිත දෙක කුමන ආකාරයෙන් මේ සූත්‍රයට ආදේශ කළාද කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. දැන් ඔය ටික මෙහෙම සාකච්ඡා කරගෙන යනකොට එන්න මේ මෙතෙන්ටම ආයේ y සමානයි x වල 10 වතාවක් x වල 7 කියන උදාහරණේ ගත්තේ මම මේ ගුණිතයක අවකලනය ඔයාලට පැහැදිලි කරන්නනේ මගේ පුතේ. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ x වල 10 වතාවක් x වල 7 කියන්නේ ඇත්තටම x වල 17 වෙනි බලය කියන එක නේද? හේතුව ගුණ වෙද්දි දර්ශක එකතු වෙනවා. එන්න මෙහෙට. එහෙනම් ඇත්තටම ඔය තියෙන්නේ y සමානයි x වල 17 වෙනි බලය අවකලනය කරනවා කියන එක නේද? y සමානයි නම් x වල 17 මේක එකවරම අවකලනය කළ කල 17යි x වල 16 කියලා උත්තරේ ගන්න පුළුවන්. ඇයි මේ දාලා තියෙන්නේ මොකද්ද? nx n ඍණ 1. nx n ඍණ 1. තේරුණාද නැද්ද? එහෙනම් මගේ දරුවනේ මේ ගානම තමා මේ කොටස පැහැදිලි කරන්න ඕනේ වෙන නිසා මම මේ විදිහට කොටස් දෙකකට කඩලා ඔයාලට තේරුම් කළේ. පැහැදිලිද කාරණේ? තේරුණාද? එතකොට බලන්න අර සූත්‍රයෙන් ගත්ත උත්තරේ මේ සූත්‍රයෙන් ගත්ත උත්තරේ 100%ක්ම එකිනෙකට සමානයි. පැහැදිලිද කාරණේ? කිසිම නැහැ. ඒ කියන්නේ ගණිතය හරි නිවැරදි විෂයක්. ඒ නිසා මොන ක්‍රමයකට හැදුවත් උත්තරේ එනවා. හැබැයි අර ක්‍රමයේ ටිකක් දිගයි මේ ක්‍රමය කෙටි. ඒ නිසා ඔයාට හිතෙනවද සෑම ක්‍රමයක්ම මේකෙන් හදන්න පුළුවන් කියලා? එහෙම නෑ. මම මේ උදාහරණේ ගත්තේ ගුණිතයක අවකලනය පැහැදිලි කරන්න. හැබැයි දරුවනේ මේ ගුණිතයක අවකලනයේ යටතේ අපිට මේ වගේ පොඩි ගණන් නෙමෙයි දෙන්නේ. එන්න බරපතල ගණන් දෙනවා. ආන්ගේ බරපතල ගණන් තේරුම් ගන්න පහසු වෙන පරිදි තමයි මේ පළවෙනි උදාහරණය මම ඔයාලට සාකච්ඡා කරගෙන ගියේ. පැහැදිලිද? දැන් අපි මේ ගුණිතයක අවකලනය මොකද්ද ගුණිතයක අවකලනය කියන්නේ? පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය දන දෙවෙනි කෙනා වතාවක් පළමු කෙනාගේ අවකලනය කියන එක. දැන් අපි මේකට අදාළ තව සංකීර්ණ ගණන් ටිකක් හදලා බලමු. අර කලින් ගණන් හැදුවට වඩා වැඩි ගණන් ප්‍රමාණයක් හදලා බලමු. ඒ සියල්ලගෙන්ම පුතේ ඔයාලට මේ ගුණිතයක අවකලනය කියන එක තේරුම් ගන්න පහසු වෙනවා. පුතේ අපි මේ වගේ උදාහරණයක් බලමු.
y සමානයි x වල 6 වෙනි බලය ධන 7 වතාවක් 3යි x වර්ගය ධන 5. අන්න දැන් අර කලින් උදාහරණයට වඩා ටිකක් සංකීර්ණ වුණා. තේරුණා නේද? එවිට එතකොට මගේ පුතේ හිතන්න දැන් මේ පළවෙනි ශ්‍රිතය කියන්නේ මේක. එතකොට දෙවෙනි ශ්‍රිතය කියන්නේ මේක. අර කලින් ගන්න වඩා වැඩිනේ එතකොට. එතකොට තමයි u.v කියලා මේක ඉන්නේ. පළවෙනි ශ්‍රිතයේ වතාවක් දෙවෙනි ශ්‍රිතය කියලා මේ ගොඩ නැගෙන්නේ මේ වෙලාවට. පැහැදිලිද? තේරුණාද නැද්ද? හරි. දැන් මම මේක පුතේ x විශේෂයෙන් අවකලනය කරනවා. දැන් මම මේක x විශේෂයෙන් අවකලනය කරනවා. එවිට මට ලැබෙනවා dy බෙදීම dx සමානයි. ඔන්න බලන්න උත්තරේ එකපාර ලියන හැටි. dy බෙදීම dx සමානයි. පළමු ශ්‍රිතය වතාවක්. පළමු ශ්‍රිතය කියන්නේ මොකද්ද? x වල 6 වෙනි බලය ධන 7. ඔන්න ලිව්වා. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි එකාගේ අවකලනය. දෙවෙනි එකාගේ අවකලනය කියන්නේ මුන්දැගෙන. පැහැදිලිද මං කියන එක? මුන්දැගෙන. ඒක ටික ලොකු වරහනක ලියමුකෝ තේරෙන්න. දැන් මේ එකාගේ අවකලනය. කොහොමද පුතේ මේ එකාගේ අවකලනය කියන්නේ? අන්න දැන් මෙයාගේ අවකලනය කියන කෙනා ගද්දී මෙතන තියෙන්නේ ආය ශ්‍රිත දෙකක එකතුවක අවකලනයක්. මතකද? හොඳට මතක් කරලා බලන්න. 3x වර්ගයේ ධන 5 යම් තැනක තියෙනවා නම් අවකලනය කරන්නේ කොහොමද? එන්නකෝ මෙහෙට. ඔන්න ගානක පුතේ ඔයාට තියෙනවා y සමානයි 3x වර්ගයේ ධන 5 කියලා එකක් අවකලනය කරන්න. එතකොට මේක නේද අතන හැටියට දෙවෙනි ශ්‍රිතයේ අවකලනය වෙන්නේ. මෙයාගේ අවකලනය කියන්නේ මොකද්ද? dy බෙදීම dx සමානයි නියතය ඉවතට ගත්තා x වර්ගයේ අවකලනය 2x 5 අවකලනය 0යි සුළු කරාම උත්තරේ 6x. එහෙනම් ආංගර උදාහරණේ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය කියන්නේ මෙන්න මේ 6x කියන එක. පැහැදිලිද කතාව? තේරුණාද? එන්න මෙහෙට. ඔන්න ලියවනවා. එහෙනම් අපි දැන් අර සෙල්ලම් හැම වෙලෙම අරවා පැත්තකින් ලියලියා මෙතෙන් ගෙනලා ආදේශ කරන එක නෙමෙයිනේ කරන්නේ. මෙතනදිම සුළු කරගෙන යන්න එපා. ඔන්න ලියන. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. එතකොට දෙවෙනි ශ්‍රිතයේ අවකලනය කියන්නේ මෙයාගේ අවකලනය. 3 කියන නියතේ ඉවතට ගත්තා x වර්ගයේ අවකලනය 2x ධන 5 කියන නියතේ අවකලනය 0යි. පළමු ශ්‍රිතයේ වතාවක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. ධන දෙවෙනි ශ්‍රිතයේ වතාවක්. ඔන්න දෙවෙනි ශ්‍රිතය. ඔන්න දෙවෙනි ශ්‍රිතය. වතාවක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. දෙවෙනි ශ්‍රිතයේ වතාවක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. මට කියන්න මගේ පුතාලා පළවෙනි ශ්‍රිතය කියන්නේ මොකද්ද? x වල 6 වෙනි බලය ධන 7. එහෙනම් x වල 6 වෙනි බලය ධන 7 අවකලනය නේද මෙතෙන්ට එන්නේ. එතකොට x වල 6 වෙනි බලයේ අවකලනය 6යි x 5යි 7 අවකලනය 0යි. ඔන්න ඔය පරිදි තමයි එහෙනම් අපිට සූත්‍රය දාන්න පුළුවන්. මොකද්ද සූත්‍රය? පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය කියන එක. කාරණේ පැහැදිලිද මගේ පුතාලට? හොඳටම තේරුණාද? දැන් මේක තවදුරටත් සුළු කරන්න පුළුවන් මගේ පුතේ. x වල 6 වෙනි බලය ධන 7 වතාවක් 3.2 මේ කියන්නේ මොකද්ද? 6යි x ධන 3යි x වර්ගයේ ධන 5 වතාවක් 6යි x වල 5 වෙනි බලය. පුතේ මෙහෙම තියන්න උත්තරේ මීට වැඩිය සුළු කරන්න යන්න උවමනාවක් නැහැ. ඇයි අපිට මේ ශ්‍රිත දෙකක ගුණිතයේ අවකලනය මෙච්චරයි කියලා තේරුම් ගැනීමේ හැකියාව තිබුණා නම් හොඳටම ඇති. මේවා සුළු කරලා සෙල්ලම් දාන්න ඉස්සරහට පුළුවන්. දැනට ඕනේ නැහැ. දැනට මෙතනින් නතර කරන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්. ආයෙමත් කියනවා ශ්‍රිත දෙකක ගුණිතයක අවකලනය යනු පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වතාවක් පළවෙනි කෙනාගේ අවකලනය. මේ වගේ ගණන් වලදී පුතේ පළවෙනි ශ්‍රිතයත් ඊතා සංකීර්ණ විය හැකි. ඔය කියන දෙවෙනි ශ්‍රිතයත් ඊතා සංකීර්ණ විය හැකි. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. එකම තියරිය තමයි සෑම විටම අපිට භාවිතා කරන්න තියෙන්නේ. හරි. තව උදාහරණයක් අපි සාකච්ඡා කරමු බලන්න මෙහි. ඔන්න මම ගන්නවා y සමානයි x වල 5 වෙනි බලය ධන 4යි x වල 3 වෙනි බලය ධන 7. ඔන්න පළමු ශ්‍රිතය.
වතාවක් දෙවෙනි එක්කෙනා ගන්නවා 6යි x වල 10 වෙනි බලය ධන 8යි x වල 5 වෙනි බලය ධන 3. අර ගානටත් වැඩිය සංකීර්ණයි නේද? මේ මොහොතේ එවිට මගේ පුතේ එහෙනම් පළවෙනි ශ්‍රිතය කියන්නේ මේක u දෙවෙනි ශ්‍රිතය කියන්නේ මෙන්න මේක. එහෙනම් මේ තියෙන ශ්‍රිත දෙකක ගුණිතයක්. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. හරි. කොහොමද ලියන්නේ? dy බෙදීම dx. ඔන්න මට x විශේෂයෙන් අවකලනය කරමු කියලා ලියන්න බැරි වුණා. ඔයාලා ලියා ගන්න එක. පළමු ශ්‍රිතය වතාවක්. x වල 5 වෙනි බලය ධන 4යි x වල 3 වෙනි බලය ධන 7. පළමු ශ්‍රිතය වතාවක්. ඔන්න පළමු ශ්‍රිතය වතාවක්. දෙවෙනි කෙනාගේ අවකලනය. දෙවෙනි කෙනා කියන්නේ මෙන්න. මේකගේ අවකලනය. මේ වගේ උන්ගේ අවකලනය ඉගෙන ගත්තා. ශ්‍රිත කිහිපයක එකතුවක අවකලනය නේද? එහෙනම් මෙතෙන්ට දාන්න තියෙන්නේ. මොනවද මේ ශ්‍රිත කිහිපයේ එකතුව කියන්නේ? 6ix 10ට එකතු වෙනවා 8ix වල 5 වෙනි බලය එකතු වෙනත් 3. එහෙනම් මෙයාගේ අවකලනය මෙතෙන්ට දාමු. 6 වතාවක් x වල 10 වෙනි බලයේ අවකලනය 10ix 9 ධන. 8 වතාවක් x වල 5 වෙනි බලයේ අවකලනය 5ix 4 ධන. 3 නියන නියතයේ අවකලනය බිඳුවයි. හරි සරලයි නේද? පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන ඉතුරු පදේ මම මෙතන යටින් ලියනවා පුතේ. දෙවෙනි ශ්‍රිතය වතාවක් 6ix 10 ධන 8ix 5 ධන 3. අන්න දැන් මේ 3 කියන නියතයේ අවකලනය බිඳුව වුණාට මෙතනදිත් ඒක බිඳුව වුණාද? නෑ. මේ තියෙන්නේ මොකද්ද කෙලින්ම? දෙවෙනි ශ්‍රිතය. පළමු ශ්‍රිතය වතාවක් දෙවෙනි කෙනාගේ අවකලනය ධන. දෙවෙනි ශ්‍රිතය වතාවක් පළමු කෙනාගේ අවකලනය. එහෙනම් පළමු කෙනා කියන්නේ මෙයානේ. මේ පළමු කෙනාගේ අවකලනය තමයි අපිට මෙතෙන්ට එන්න ඕනේ. කාරණේ පැහැදිලිද? මෙන්න මේ පළමු කෙනා කියන්නේ මෙයා. එයාගේ අවකලනය තමයි මෙතෙන්ට එන්න ඕනේ. x වල 5 වෙනි බලයේ අවකලනය කියන්නේ 5ix 4යි. 4 වතාවක් x වල 3 වෙනි බලයේ අවකලනය කියන්නේ 3ix වර්ගය. 7 අවකලනය බිඳුව. මේ විදිහට ලැබෙනවා. පුතේ මේක අවසාන පිළිතුර විදිහට මෙහෙම තිබ්බනම් ප්‍රමාණවත්. x වල 5 වෙනි බලය ධන 4යි x ඝනය ධන 7 වතාවක් 60යි x වල 9 ධන 40යි x වල 4 ධන 6යි x 10 8යි x වල 5 ධන 3 වතාවක් 5යි x වල 4 ධන 12යි x වල වර්ගය මේ ටික ප්‍රමාණවත්. පැහැදිලිද? එහෙනම් මගේ පුතේ තේරුම් ගන්න උදාහරණ කීපයක් හැදුවත් මේ සියල්ලගෙන්ම මේ ටික තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ මොකද්ද අපි සාකච්ඡා කරගෙන ගියේ ගුණිතයක අවකලනය කියලා. හැබැයි මගේ දරුවනේ ඔයාලට සපයලා තියෙන නිබන්ධනයේ මීට වැඩිය ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ උදාහරණ ප්‍රමාණය බලන්න ගණන් 500ක් විතර වෙන්න තියෙනවා. ඔය ගණන් ටික ඔක්කොම හදද්දිත් මේ පාඩම බැරි වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා හිතට ධෛර්යයක් ගන්න මට මේ ටික පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. ඒ හැඟීම ඇති කරගෙන එක දිගට වැඩ කටයුතු කරගෙන යන්න ඔයාලට අනිවාර්යයෙන්ම මේ කොටස ටික හුද්දටම තේරෙනවා. ආයේ කිසි තැනක වැරද්දක් වෙන්න ඉඩක් නැහැ.